ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ ඔබ මේ එක්වී සිටින්නේ ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන සමගයි. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 13 ශ්‍රේණියේ තවත් එක් පාඩමක් පිළිබඳවයි. ඒ තමයි තර්ක ద్వාර. අපි මේ තර්ක ద్వාර ගැන කතා කරනකොට අපිට දුවේ පුතේ විශේෂයෙන් නිපුණතා මට්ටම් දෙකක් යටතේ තියෙන කරුණු සාකච්ඡා කරන්න තියෙනවා. ඒ යටතේන පළවෙනි නිපුණතා මට්ටම වෙන නිපුණතා 3 7 නිපුණතාවය වෙන්නේ ප්‍රතිසම සහ සංඛ්‍යාංක සංඥා භාවිතයේ වෙනස විමසා බලයි යන කරුණයි. නිපුණතාව 3 8 වෙන්නේ යම් ක්‍රියාවලියක් සඳහා පාලනය කිරීම සංඛ්‍යාංක තාක්ෂණය භාවිතා කිරීමේ හැකියාව විමර්ශනය කිරීම යන පිළිබඳවයි. ඒතකොට දුවේ පුතේ දුවල පුතාලට කලින් පාඩමට සම්බන්ධ වුණා නම් දුවල පුතාලට මතක ඇති දුවල පුතාලට ප්‍රතිසම සංඥාවක් කියන්නේ මොකද්ද? සංඛ්‍යාංක සංඥාවක් කියන්නේ මොකද්ද කියන දේ ඉගෙන ගත්තා. අද මේ පාඩමට සම්බන්ධ වෙන දුවල පුතාලත් ඉන්න නිසා මම තව දුරටත් මේ ප්‍රතිසම සංඥාවක් හා සංඛ්‍යාංක සංඥාවක් කියන එක පොඩි හැඳින්වීමක් කරලා තමයි අද පාඩම පටන් ගන්නෙ. මොකද අපිට ඒක ඊටාම වැදගත් වෙනවා අද පාඩමේ කොටස් ටික අවබෝධ කරගන්න. අපි බලමු මුලින්ම මොකද්ද මේ ප්‍රතිසම සංඥාවක් සහ සංඛ්‍යාංක සංඥාවක් කියලා කියන්නේ. ප්‍රතිසම සංඥාවක් කියලා කියන්නේ අපි යම්කිසි තොරතුරක් ලබා ගන්න ඕන නැත්නම් යම්කිසි අගයක් සන්තතිකව විචලනය වෙනවනම් ඒ කියන්නේ අපි ලබා ගන්නා යම්කිසි අගයන් දෙකක් අතර තවත් අගයන් කිහිපයක් තියෙනවා නම් අපි ඒ වගේ සංඥාවකට කියන ප්‍රතිසම සංඥාවක් කියලා. මේව සන්තතිකයි. එතකොට දුවේ පුතේ ප්‍රතිසම සංඥාවක් කියලා කියන්නේ මෙන්න මේ ආකාරයේ සංඥාවක්. මේ තියෙන්නේ සයිනාකාර තරංගයක්. එතකොට දුවේ පුතේ අපි මේ තරංගයේ අගයන් දෙකක් ගත්තොත් මේ වගේ මෙතනින් එක අගයකුයි මෙතනින් එක අගයකුයි ගත්තොත් මෙතන තියෙනවා එකට අදාළ 1 වෝල්ටීයත අගයක්. මෙතන තියෙනවා එකට අදාළ තවත් වෝල්ටීයත අගයක්. මේ දෙක අතර තවත් අගයන් අපිට ඕනෑ තරම් ප්‍රමාණයක් ලකුණු කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ අපි ඕනෑම අගයන් දෙකක් ගත්තොත් ඒ අගයන් දෙක අතර තවත් අගයන් විශාල ප්‍රමාණයක් තියෙනවා නම් අපි ඒකට කියනවා මේක ප්‍රතිසම සංඥාවක් කියලා. එතකොට දුවේ පුතේ මේ ප්‍රතිසම සංඥා වලට උදාහරණ තමයි උෂ්ණත්වය, පීඩනය, ආර්ද්‍රතාවය, ශබ්දය ඔය වගේ දේවල් අපිට උදාහරණ විදියට අරගන්න පුළුවන්. අපි ඊළඟට බලමු මොකද්ද මේ සංඛ්‍යාංක සංඥාවක් කියලා කියන්නේ. සංඛ්‍යාංක සංඥාවක් කියලා කියන්නේ નિયમિત අගයන් දෙකක් අතර පමණක් විචලනය වෙන සංඥාවකට තමයි අපි කියන්නේ සංඛ්‍යාංක සංඥාවක් කියලා. එතකොට දුවේ පුතේ සංඛ්‍යාංක සංඥාවක තියෙන්නේ අගයන් දෙකයි. ඒ අගයන් දෙක අතර වෙනත් අගයන් එකක්වත් නැහැ. ඒ අගයන් දෙකම පමණයි තියෙන්නේ. අපිට ඒක රූප සටහනකින් බැලුවොත් අපිට මෙන්න මේ වගේ රූප සටහනක් දැක ගන්න පුළුවන් සංඛ්‍යාංක සංඥාවක. එතකොට මේ සංඛ්‍යාංක සංඥාවේ අපි මෙහෙම ස්ථාන දෙකක් ගත්තොත් අගයන් දෙකක් ගත්තොත් මේ අගයන් දෙක අතර තවත් අගයන් නැහැ. මේකත් වෝල්ට් එකයි මේකත් වෝල්ට් එකයි. මේ අතර ගන්න හැම අගයක්ම වෝල්ට් එකයි. ඒ දෙක අතර වෙනසක් නැති වෙලා තියෙන. ඒක නිසා අපිට අගයන් දෙකයි ලැබෙන්නේ මේ 1 සහ බිඳුව කියන එක. එහෙම නැත්නම් උස් සහ පහත්. එහෙම නැත්නම් ඉහළ සහ පහළ. එහෙම නැත්නම් වැඩි සහ අඩු. ඔය වගේ ඔන් හරි ඕෆ්. ඔය වගේ අගයන් දෙකයි අපිට මේකේ ලැබෙන්නේ. මේකට උදාහරණ මන් දීලා තියෙනවා. තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ නිසා පරිගණකවල බහුලව අපි මෙන්න මේ සංඛ්‍යාංක සංඥා පාවිච්චි කරනවා. අපි ඊළඟට බලමු දුවේ පුතේ මේ ප්‍රතිසම සංඥා සහ සංඛ්‍යාංක සංඥා අතර තියෙන වෙනස්කම් මොනවාද කියලා අපි පොඩි සංසන්දනයක් කරලා බලමු. එතකොට දුවේ පුතේ අපිට මුලින්ම දැක ගන්න පුළුවන් ප්‍රතිසම සංඥාවක් කියලා කියන්නේ සන්තතික සංඥාවක්. ඒක සන්තතික වෙන අතර සංඛ්‍යාංක සංඥාවක් කියන එක සන්තතික වෙන්නේ නැහැ. ඒක එක දිගට විචලනය වෙන එකක් නෙමෙයි. ඊළඟ කරුණ දුවේ පුතේ ප්‍රතිසම සංඥාවක අගයන් රාශියක් පවතිනවා. ප්‍රතිසම සංඥාවක අගයන් රාශියක් පැවතුනාට සංඛ්‍යාංක සංඥාවක තියෙන අගයන් දෙකක් පමණයි. මම ඉස්සෙල්ලා කිව්වා වගේ අඩු හෝ වැඩි ඔන් හරි ඕෆ් හරි ඉහළ සහ පහළ එක බිඳුව ඔය වගේ අගයන් දෙකක් තමයි පාවිච්චි වෙන්නේ. අපි බලමු අපේ ඊළඟ කරුණ මොකක්ද කියන එක. ඊළඟ වෙනස්කම තමයි ප්‍රතිසම සංඥාවක තොරතුරු හැඩය මත රඳා පවතිනවා. මේ තොරතුරු රඳා පවතින සංඥාවේ හැඩය සයිනාකාර තරංග තියෙනවා, කියද්දැති ආකාරයේ තරංග තියෙනවා, ත්‍රිකෝණාකාර තරංග තියෙනවා. එතකොට මෙන්න මේ හැඩය මත තමයි මේ තොරතුරු ටික රඳා පවතින්නේ. හැබැයි ඒ වුණාට සංඛ්‍යාංක සංඥාවක් අපි ගත්තොත් සංඛ්‍යාංක සංඥාවක උස් පහත් අවස්ථාව වෙන්ව හඳුනා ගැනීම මත තමයි මේකේ තරංගයේ තොරතුරු ටික රඳා පවතින්නේ. ඊළඟ කරුණ බලමු දුවේ පුතේ අපි. ඊළඟ කරුණ අපි කියනවා ප්‍රතිසම සංඥාවක්
පරිසරයේ තියෙන විද්‍යුත් ഘോഷාව නිසා. දැන් අපි සංඥාවක් සම්ප්‍රේෂණය කරනකොට පරිසරයේ තියෙන චුම්බක තරංග. ඔය තියෙන තරංගවල බලපෑම නිසා විද්‍යුත් ഘോഷාවක් ඇති වෙනවා. මේ විද්‍යුත් ഘോഷාව නිසා හැඩයේ ලොකු වෙනසක් වෙන්න පුළුවන්. හැඩය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපි සංඛ්‍යාංක තරංගයක් බැලුවොත් ඒකේ විද්‍යුත් ഘോഷාව නිසා ඇති වෙන බලපෑම අවමයි. බලපෑමක් ඇති වෙන්නේ නැහැ කියන්න බෑ අපිට. බලපෑමක් ඇති වෙනවා. හැබැයි ඇති වෙන බලපෑම අවම මට්ටමක තමයි පවතින්නේ. අපි යමු පුතේ අපි ඊළඟ කරුණට ප්‍රතිසම සංඥාවක අපිට අගයන් පරාසයක් තියෙනවා. අපිට යම් කිසි පරාසයක් තියෙනවා. මේ ඕන තරම් අගයන් ලබා ගැනීමේ පරාසයක් තියෙනවා. හැබැයි ඒ වුණාට සංඛ්‍යාංක සංඥාවක් සඳහා තියෙන්නේ බිඳුව සහ 1 පමණයි. බිඳුව සහ 1 කියන අගයන් දෙක විතරයි සංඛ්‍යාංක සංඥාවක පාවිච්චි වෙන්නේ. ඊළඟ කරුණ තමයි ප්‍රතිසම සංඥාවක දත්ත තරංගාකාරව සම්ප්‍රේෂණය වන අතර තරංගයක් විදිහට සම්ප්‍රේෂණය වන අතර සංඛ්‍යාංක සංඥාව කොහොමද සම්ප්‍රේෂණය කරන්නේ? ද්විමේ වශයෙන්. ඒතකොට ද්විමේ වශයෙන් තමයි මේකේ සංඥාව සම්ප්‍රේෂණය කරන්නේ. හොඳයි දුවේ පුතේ අපි යමු අපේ ඊළඟ රූපරාමුව වෙත. මේකේ මම දුවල පුතාලට දැක ගන්න පුළුවන් මේකේ සඳහන් කරලා තියෙන මේ විද්‍යුත් ഘോഷාව නිසා මොකද්ද වෙන්නේ කියන එක. දැන් මේ තියෙන්නේ සාමාන්‍ය ප්‍රතිසම තරංගයක් සයිනාකාර තරංගයක් තියෙන්නේ. එතකොට විද්‍යුත් ഘോഷාව නිසා බලන්න මේක ඇති වෙලා තියෙන වැඩේ මේක මොකද වෙලා තියෙන්නේ? මේක මෙහෙම විචලනය වෙලා විකෘති වෙලා තියෙනවා. එතකොට මේ තරංගයක සෑම තොරතුරක්ම රඳා පවතින හැඩය මත නිසා මේ හැඩේ යම් විකෘතියක් ඇති වුණොත් එහෙම අපි සම්ප්‍රේෂණය කරන තොරතුරු ටික මොනවා වෙන්න පුළුවන්ද? තොරතුරු ටික විකෘති වෙන්න පුළුවන්. ඒත් අපි බැලුවොත් එහෙම සංඛ්‍යාංක සංඥාවක මේ වගේ විකෘතියක් ඇති වෙනවා. මේ වගේ විකෘතියක් ඇති වුණාට ඒක තිරස්ම තමයි. අපිට බලාගන්න මේක තිරස්. ඒකේ තිරස් ගතිය වෙනස් වෙලා නැහැ. හැඩේ මූලික හැඩේ වෙනස් වීමක් වෙලා නැහැ. පොඩි විකෘතියක් ඇති වෙනවා. ඒක නිසා අපිට තොරතුරු සම්ප්‍රේෂණය කරන බොහෝ විට මෙන්න මේ සංඛ්‍යාංක තරංග අපි පාවිච්චි කරනවා සම්ප්‍රේෂණය සහ ගබඩා කිරීමේදී. හොඳයි දුවේ පුතේ අපි යමු අපි ඊළඟ රූපරාමුව වෙත. මේකේ මම පොඩි සඳහනක් කරලා තියෙනවා පාරනායකයක් කියන්නේ මොකක්ද කියන එක. මේ පාරනායකයක් කියලා කියන්නේ යම්කිසි ශක්ති ආකාරයක් තවත් ශක්ති ආකාරයක් බවට පරිවර්තනය කරන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික උපාංගයක්. එක ශක්ති ආකාරයක් තවත් ආකාරයක් බවට පරිවර්තනය කරන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික උපාංගයකට තමයි මේ පාරනායකයක් කියලා කියන්නේ. බලන්න දුවේ පුතේ තියෙන උදාහරණ මොනවාද කියලා. මයික්‍රොෆෝනේ ශබ්ද තරංගයක් වර්ධනය කරනවා. ඊට පස්සේ ශබ්ද විකාශන යන්ත්‍ර, උෂ්ණත්වමානය, පීඩන සංවේදක, ඇන්ටනාව ඔය වගේ උදාහරණ අරන් තිනවා. ඕවට අපි කියනවා පාරනායක කියලා. එතකොට මේ වගේ දේවල් වලින් භාවිතා වෙන්නේ ප්‍රතිසම සංඥා. ප්‍රතිසම සංඥාවක් වෙනස් සංඥාවක් බවට පරිවර්තනය කිරීමක් සිදු කිරීම කරනවා. ඊට අපි ඊළඟට යමු අපේ සංඛ්‍යාංක සංඥා ගැන කතා කරන්න. සංඛ්‍යාංක සංඥා නිරූපණයේදී භාවිතා වන සංඛ්‍යා පද්ධති. මම කලින් සඳහන් කරා සංඛ්‍යාංක සංඥාවල තියෙන්නේ 1යි බිඳුවයි විතරයි. අපි පාවිච්චි කරන්නේ 1 සහ බිඳුව පමණයි. මේ දෙක පාවිච්චි කරන නිසා අපි පාවිච්චි කරන්න වෙන්නේ ද්විමේ සංඛ්‍යා පද්ධතිය. දුවල පුතාලා ඉගෙනගෙන තියෙනවා දශමයේ සංඛ්‍යා කියන්නේ මොනවද? ද්විමේ සංඛ්‍යා කියන්නේ මොනවද කියන එක. දශමයේ සංඛ්‍යා කියලා කියන්නේ බිඳුවේ සිට 9 දක්වා ඉලක්කම් 10ක් තියෙන සංඛ්‍යාවලට. ද්විමේ සංඛ්‍යා කියලා කියන්නේ දෙකට අඩු සංඛ්‍යා. ඒ කියන්නේ බිඳුව සහ 1 පමණයි. එතකොට අපි සංඛ්‍යාංක තරංග වලට පාවිච්චි කරන්නේ මෙන්න මේ බිඳුව සහ 1 කියන ඉලක්කම් දෙක. එහෙම නැත්නම් ද්විමේ සංඛ්‍යා පමණයි. අපි බලමු මේ ද්විමේ සංඛ්‍යා කොහොමද අපි භාවිතයට ගන්න කියන දේ. අපිට ඊටම වැදගත් වෙනවා මේ ද්විමේ සංඛ්‍යා යොදා ගන්න. දැන් පරිගණකයක් ගත්තොත් පරිගණකයේ පාවිච්චි වෙන්නේ මොකද්ද? ද්විමේ සංඛ්‍යා පාවිච්චි වෙන්නේ. පරිගණකයේ අපි දත්ත ඇතුල් කරන්නේ ද්විමේ සංඛ්‍යා විදියට. පරිගණකයේ එළියට එන්නේ ද්විමේ සංඛ්‍යා විදියට. ඒක අපිට දැක ගන්න පුළුවන් විදිහට ඊට පස්සේ ඒක පරිවර්තනය කරලා අපිට ලබා දෙනවා. මෙහෙම කරද්දී අපිට විශේෂ වාසි කීපයකුත් තියෙනවා. අපි බලමු දුවේ පුතේ අපි කොහොමද ද්විමේ සංඛ්‍යාවක් දශමයේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නේ සහ දශමයේ සංඛ්‍යාවක් කොහොමද ද්විමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නේ කියලා. මේක දුවල පුතාලට වැදගත් වෙනවා. මුලින්ම තියෙනවා දුවේ පුතේ දශමයේ සංඛ්‍යාවක් ද්විමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීම. මෙතන දැක ගන්න පුළුවන් මේ 22 කියන අගය මම අරගෙන තියෙනවා. අපි ද්විමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන මේ දශමයේ 22 කියන එක අපි දෙකෙන් බෙදාගෙන යන්න ඕනේ. දෙකෙන් බෙදුනම මෙන්න මේ ක්‍රමයේ පාවිච්චි කරන්නේ. අපි මුලින්ම 22 දෙකෙන් බෙදුවාම අපිට ලැබිලා තියෙනවා
11ක්. ඒක ඉතිරි නැතුව බෙදෙනවා. එහෙනම් අපි දෙකෙන් බෙදුවා ඉතිරි නැහැ බිඳුවයි කියලා දැම්මා. ඊළඟට තියෙන්නේ 11. 11 දෙකෙන් බෙදුවාම 11 දෙකට බෙදෙන්නේ නැහැ එකක් ඉතුරු වෙනවා නේද? එතකොට මෙතන එන්නේ 11 දෙකට බෙදුවම 5යි එකක් ඉතිරි. ඉතිරි එක ඉස්සරහින් ලියාගත්තා. ආයි අපි මේක බෙදුවා දෙකට. දෙකට බෙදුවාම 5 දෙකෙන් බෙදෙන්නෙත් නැහැ. උත්තරේ එන්නේ 2යි එකක් ඉතිරි වෙනවා. නැවත අපි දෙකට බෙදුවාම 1යි ඉතිරි නැහැ. ඊළඟට අපි මෙන්න මේ පැත්තට මේ සංඛ්‍යා ටික ලියන්න ඕනේ. මේ එකේ සිට මේ පැත්තට අපි සංඛ්‍යා ටික සටහන් කරන මෙන්න මේ ආකාරයට 1 බිංදුව 1 1 බිංදුව 1 බිංදුව 1 1 බිංදුව අපි දානවා යටින් දෙකක් කියලා. ඒ දාන්නේ දෙකෙන් මොකද අදහස් කරන්නේ? දෙකෙන් අදහස් කරන්නේ මේක දෙකේ පාදයේ සංඛ්‍යාවක්. නැත්නම් ද්විමේ සංඛ්‍යාවක් කියන එක තමයි අදහස් කරන්නේ. මම තව එක උදාහරණයක් අරන් තියෙනවා 43 කියන එක. 43 කියන එක මොකද වෙන්නේ අපි දෙකෙන් බෙදුවාම අපිට දෙකට බෙදෙන්නේ නැති නිසා එන්නේ උත්තරේ එන්නේ 21යි එකක් ඉතිරි වෙලා තියෙනවා. ඊළඟට අපි 21 කියන එක දෙකෙන් බෙදුවාම 10යි ඒත් එකක් ඉතුරු වෙලා තියෙනවා. 10 දෙකෙන් බෙදුවාම 5යි ඉතිරි වෙන්නේ නැහැ බිඳුවයි. 5 දෙකට බෙදුවාම 2යි එකක් ඉතිරි වෙලා තියෙනවා. 2 දෙකට බෙදුවාම 1යි ඉතිරි වෙලා නැහැ. ඊට පස්සේ අපි මේ සංඛ්‍යා ටික මේ පැත්තට පිළිවෙලට ලියාගත්තාම අපිට එනවා 1 බිඳුව 1 බිඳුව 1 1 දෙවෙනි පාදයට කියන එක තමයි උත්තරයට අපිට ලැබෙන්න ඕනේ. උත්තරය වෙන්න ඕනේ මෙන්න මේ අගය. හොඳයි දුවේ පුතේ අපි දැන් ඉගෙන ගත්ත කොහොමද දශමයේ සංඛ්‍යාවක් ද්විමේ බවට පරිවර්තනය කරන්න කියන එක. අපි ඊළඟට බලමු කොහොමද ද්විමේ සංඛ්‍යාවත් දශමයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්න කියන එක. එතකොට දුවේ පුතේ මෙතන අපි දීලා තියෙනවා ද්විමේ සංඛ්‍යාවක් 1.1 දෙකේ පාදයට කියන එක. මේ සංඛ්‍යාවේ මෙතන තියෙන දෙකේ බිඳුවෙනි බලය. මෙතන තියෙන දෙකේ පළවෙනි බලය. මෙතන තියෙන දෙකේ දෙවෙනි බලය. මෙතන තියෙන දෙකේ තුන්වෙනි බලය. මෙතන තියෙන දෙකේ හතරවෙනි බලය. ඔය ආකාරයට තමයි මේක බෙදිලා ඇවිල්ලා තියෙන්නේ. දෙකේ බල වලින් අපි ගත්තොත්. මොකද අපි සංඛ්‍යාව බෙදන්නේ දෙකේ ඉලක්කමෙන්. ඒක නිසා මේ දෙකේ බල විදියට තමයි අපිට මෙතනදී ලැබිලා තියෙන්නේ. ඊළඟට දෙවියන් අපි මේක කරන්න ඕනේ මෙතන තියෙන සංඛ්‍යාව අපි අදාළ දෙකේ බලයෙන් ගුණ කරනවා. මේ තියෙන්නේ ඒක. මෙතන තියෙන බිඳුව අපි ගුණ කරලා තියෙනවා දෙකේ බිඳුවෙන් අදාළ බලයෙන්. ඊළඟට මෙතන තියෙන එක ගුණ කරලා තියෙනවා දෙකේ එකෙන්. මෙතන තියෙන බිඳුව ගුණ කරලා තියෙනවා දෙකේ දෙකේ. මෙතන තියෙන බිඳුව ගුණ වෙලා තියෙනවා දෙකේ තුනේ. ඊළඟට මෙතන තියෙන එක ගුණ වෙලා තියෙනවා දෙකේ හතරේ. ඔය විදිහට අපි ගුණ කරගත්තට පස්සේ ඔය ටික එකතු කරොත් අපිට ලැබෙනවා අපේ දශමයේ සංඛ්‍යාව. එතකොට දුවේ පුතේ මෙතන බිඳුවෙනි බලය 1යි බිඳුවෙන් වැඩි කරාම බිඳුවයි. මෙතන දෙකේ පළවෙනි බලය 2යි එකෙන් වැඩි කරාම 2යි. දෙකේ දෙවෙනි බලය 4ක් වඩ වැඩක් නැහැ. මෙතන බිඳුවෙන් ගුණ වෙන නිසා මෙතනත් බිඳුවයි. මෙතනත් බිඳුවෙන් ගුණ වෙන නිසා මෙතනත් අපිට බිඳුවයි ලැබෙන්නේ. මෙතන දෙකේ 4 කියන්නේ 16යි. 16කින් ගුණ වුණාම 16යි. ඊට පස්සේ මෙතන අපි 16 සහ මේ දෙක එකතු කරාම අපිට 18 කියන පිළිතුර ලබා ගන්න පුළුවන්. ඔන්න ඕක තමයි දුවේ පුතේ අපේ ක්‍රමවේදයේ ද්විමේ සහ දශමයේ පරිවර්තනය කරන ආකාරය. හොඳයි අපි යමු අපේ ඊළඟ රූප රාමුව වෙත. මෙන්න මේ ද්විමය නිරූපණයේ තියෙන වාසිය සහ වැදගත්කම මොකක්ද කියන එක. අපි දන්නවා දැන් ඉගෙනගත් ආකාරයට දශමයේ සංඛ්‍යා අපි පාවිච්චි කරලා යම්කිසි සංඥාවක් අපි සම්ප්‍රේෂණය කරන්න ගියොත් අපිට අවශ්‍ය වෙනවා ඉලක්කම් 10ක්. ඒ කියන්නේ එකිනෙකට වෙනස් වෝල්ටීයතාවයන් 10ක් අපි පාවිච්චි කරන්න වෙනවා. යම්කිසි සංඥාවක් දශමය පාවිච්චි කරලා අපි මේ සම්ප්‍රේෂණය කරන්න ගියොත්. හැබැයි අපි ද්විමේ සංඛ්‍යාවක් පාවිච්චි කරොත් අපිට අවශ්‍ය වෙන්නේ වෝල්ටීයතාවයන් 2යි. මොකද ඒකේ තියෙන ඉලක්කම් 2යි. 1 සහ බිඳුව පමණයි. ඒක නිසා අපිට මේක ඊටාම වාසිදායක වෙනවා දත්ත සම්ප්‍රේෂණයේදී සහ දත්ත ගබඩා කිරීමේදී. අපිට අඩු වෝල්ටීයතාවයන් ප්‍රමාණයක් පාවිච්චි කරලා අපිට පුළුවන් දත්ත සම්ප්‍රේෂණය කරන්න සහ දත්ත ගබඩා කිරීම කරන්න. නේද? එතකොට අපි මේ ද්විමේ සංඛ්‍යා යොදාගෙන අපේ නිෂ්පාදනය කරලා තියෙන තාර්ක ద్వාර අපි කියන ලොජික් ගේට්ස් කියලා. මේකෙදි අපි ලොජික් ගේට් එකක් කියලා තියෙන දුවේ පුතේ ඔයගොල්ලෝ පිටතින් බැලුවොත් මේක IC එකක්. මේ IC එකේ ඇතුළ තමයි මෙන්න මේ තර්ක ద్వාර ටික නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේක අපි පාවිච්චි කරන වෝල්ටීයතාවයන් දෙකක් වෝල්ට් 5 සහ වෝල්ට් බිඳුව.
වෝල් 5 කියන්නේ 1, වෝල් බිඳුව කියන්නේ බිඳුව. 1 සහ බිඳුව විදියට ඔන්න වෝල්ටීයතාවයන් දෙක තමයි අපි පාවිච්චි කරලා තියෙන්නේ. මේක යොදාගෙන අපි මූලික තර්ක ద్వාර 3ක් සහ තවත් තර්ක සංයෝජනය කරපු තර්ක පරිපථ කීපයක් ගැන අපි මේ පාඩම යටතේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු මූලික තර්ක ద్వාර කියන්නේ මොනවාද කියලා. ඊළඟ රූපරාය මම දුවල පුතාලා පෙන්නලා තියෙනවා මේක ඇත්තටම IC එකක් කියලා කිව්වනේ මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ IC එකක්. මේ වගේ IC එකක් තමයි දකින්න තියෙන්නේ. IC එක ඇතුලේ මෙන්න මේ වගේ අපිට පේන්න තියෙනවා. මේක තමයි දුවේ පුතේ තර්ක ద్వාරයක් වෙන්නේ. එක එක ආකාරයේ IC නම්බර් කරලා තියෙන එක එක අංක වලින් අපිට IC දැක ගන්න පුළුවන් 74 කාණ්ඩේ ගොඩක් වෙලාට තියෙනවා. ඔය වගේ IC පාවිච්චි වෙනවා. හොඳයි. අපි එහෙනම් දුවේ පුතේ යමු අපේ තර්ක ద్వාර ගැන කතා කරන්න. අපේ පළවෙනි තර්ක ద్వාරය. පළවෙනි තර්ක ద్వාරය තමයි AND ద్వාරය. අපි කියන්නේ AND ගේට් එක කියලා. මේකට අපි තව විදිහකට කියනවා තර්කමය ගුණ කිරීම කියලා. ඒක දුවේ පුතේ මේ ద్వාරය ගැන පැහැදිලි කරන්න මම මෙතන යොදාගෙන දින පරිපත රූප සටහනක්. දැන් මේ පරිපත රූප සටහනේ අනුව මෙතන කෝෂයක් පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට මෙතන විදුලි බුබුලක් තියෙනවා. මෙතන ස්විච් දෙකක් දාලා තියෙනවා. එතකොට දුවේ පුතේ දුවල පුතාලා පැහැදිලි වෙනවා අපි මේ එක ස්විච් එකක් ඔන් කරොත් එක ස්විච් එක සංවෘත කරොත් මේ බල්බ් එක දැල් වෙනවද? මේ බල්බ් එක දැල් වෙන්නේ නැහැ. B කියන ස්විච් එක සංවෘත කරොත් මොකද වෙන්නේ? B කියන ස්විච් එක සංවෘත කරත් බල්බ් එක දැල් වෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? මේ ස්විච් දෙකම සංවෘත කරන්න ඕනේ. ස්විච් දෙකම සංවෘත කරොත් විතරයි මේ බල්බය අපිට දල්වා ගන්න පුළුවන්. එහෙනම් A හා B යන දෙකම මම මෙතන බල්බය දැල්වීම එක කියලා ගත්තොත් එකකින් නිරූපණය කරොත් ස්විච් එක ඔන් අවස්ථාව එක සහ ස්විච් එක ඕෆ් අවස්ථාව බිඳුවෙන් නිරූපණය කරොත් එහෙනම් මෙතනත් එක වෙලා මෙතනත් එක වුණොත් විතරයි අපිට මෙතනත් එක ලැබෙන්නේ බල්බය දැල් වෙන්නේ. ඒ කියන්නේ A හා B දෙකම එක වුණොත් පමණයි අපිට මෙන්න මේ බල්බය දැල්ව ගන්න පුළුවන් වෙන්නේ. මේක තමයි අපේ AND ద్వාරය මගින් කරන කාර්යය වෙන්නේ. අපි ඊළඟට බලමු මේකේ කොහොමද පරිපත සංකේතය සහ සත්‍යතාව වගු සටහන් කරලා තියෙන්නේ කියන එක. මේ තියෙන දුවේ පුතේ පරිපත සංකේතය. මේ තියෙන පරිපත සංකේතය අපි මේ වගේ අර්ධ වෘත්තාකාර කොටසක් තමයි පරිපත සංකේතය විදිහට ඇඳලා තියෙන්නේ. මේකේ ප්‍රධානයන් දෙකක් තියෙනවා මේ විදිහට A සහ B කියලා ප්‍රතිදානයක් තියෙනවා Z කියලා. එතකොට මේකට අපි දුවේ පුතේ සංකේතය කියලා කියනවා. අපි එතකොට AND ගේට් නිරූපණය කරන්න මෙන්න මේක තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට දුවේ පුතේ මෙතන තියෙනවා මම ඉස්සෙල්ලා ලියාගත්ත අර එක බිඳුව කියලා දැම්මනේ. ඒක අපි වගුවක් ආකාරයට දක්වලා තියෙනවා. මේකට අපි කියනවා සත්‍යතා වගුව කියලා. මේකට අපි කියන්නේ මොකද්ද? සත්‍යතා වගුව කියලා. එතකොට මේකේ දැක ගන්න පුළුවන් A සහ B කියන දෙකම බිඳුව කියන්නේ ස්විච් දෙකම විවෘත අවස්ථාව. ඒ අවස්ථාවේදීත් Z එක බිඳුවයි. බල්බය දැල් වෙන්නේ නැහැ. A බිඳුවයි B එක වුණත් මොකද එක ස්විච් එකක් විතරයි සංවෘත කරලා තියෙන්නේ බල්බය දැල් වෙන්නේ නැහැ. මෙතනත් එක ස්විච් එකක් විතරයි සංවෘත කරලා තියෙන්නේ. මෙතනත් බල්බය දැල් වෙන්නේ නැහැ. ස්විච් දෙකම සංවෘත අවස්ථාව. මෙන්න මේ අවස්ථාවේ විතරයි බල්බය දැල් වෙන්නේ. A හා B කියන එක. A හා B. ඔන්න ඕක තමයි අපේ සත්‍යතා වගුව වෙන්නේ. ඊට පස්සේ දුවපිටේ මෙතන දුවල පුතාලා දකින්න තියෙනවා බූලියානු ප්‍රකාශය කියලා එකක්. මේ තියෙන්නේ බූලියානු ප්‍රකාශය. අපි මෙන්න මේ ප්‍රකාශයට කියනවා බූලියානු ප්‍රකාශය කියලා. බූලියානු ගණිත ක්‍රමයකුත් අපිට විශේෂයෙන් තියෙනවා මෙන්න මේ ගේට් සම්බන්ධව. මේ බූලියානු ප්‍රකාශය අපි මෙන්න මෙහෙම ඩොට් එකක් දාලා තමයි දක්වන්නේ. A.B. අපි ඩොට් එකක් කියලා කියන්නේ අපි උතන කියන්නේ A and B. A හා B. A හා B කියලා දක්වන තමයි මෙන්න මේ ඩොට් එක තියෙන්නේ. එතකොට මේක තමයි අපේ බූලියානු ප්‍රකාශය වෙන්නේ. අපිට සමහරක් ගණනය කිරීම වල මේ බූලියානු ප්‍රකාශ අවශ්‍ය වෙනවා. හොඳයි දුවේ පුතේ. අපි දැන් ඉගෙන ගත්ත සංකේතය කියන්නේ මොකද්ද? බූලියානු ප්‍රකාශය කියන්නේ මොකද්ද? සහ සත්‍යතා වගුව කියන්නේ මොකද්ද කියලා. අපි ඉදිරියට කතා කරන හැම ద్వාරයක් සඳහා මෙන්න මේ බූලියානු ප්‍රකාශය සහ සත්‍යතා වගුවක් ගොඩනගා ගන්න අවශ්‍ය වෙනවා. අපි බලමු අපේ ඊළඟ තර්ක ద్వාරය මොකද්ද කියන එක. අපේ ඊළඟ තර්ක ద్వාරය වෙන්නේ O ద్వාරය. OR. O කියන එක. ඒ කියන්නේ හෝ කියන එක. මේකට අපි කියන තර්කමය එකතු කිරීම කියලා. තර්කමය එකතු කිරීම. මේකත් මම පරිපතයක් ආකාරයෙන් නිරූපණය කරලා තියෙනවා. ඉස්සෙල්ලා වගේම කෝෂයක් සම්බන්ධ කරලා තියෙනවා.
බල්බයක් තියෙනවා. මෙතන ස්විච් දෙකක් යොදලා තියෙනවා. එතන දුවේ පුතේ මම මේකේ ඒ ස්විච් විතරක් සංවෘත කරොත් බල්බය මොකද වෙන්නේ? බල්බය දැල් වෙනවා. මොකද මේ හරහා ධාරාව මෙහෙම ධාරාව ගමන් කරන නිසා බල්බය දැල් වෙනවා. මම මේකේ B ස්විච් පමණක් සංවෘත කරොත් ඒ විවෘත කරලා B පමණක් සංවෘත කරොත් මොකද වෙන්නේ? B හරහා ධාරාව ගමන් කරන නිසා නැවතත් බල්බය දැල්වෙනවා. ඒ කියන්නේ බල්බය දැල්වෙනවා කියන අපිට ලැබෙන්නේ එක කියන අවස්ථාව. අපි ඊළඟට ස්විච් දෙකම සංවෘත කරොත් A සහ B කියන ස්විච් දෙකම සංවෘත කරොත් මොකද වෙන්නේ? ස්විච් දෙකම සංවෘත කරත් මේ බල්බය දැල්ව ගන්න පුළුවන්. මේකත් එක වෙලා මේකත් එක වුණත් මේ බල්බය දැල්ව ගන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ මේකේ අපිට පැහැදිලි වෙන්නේ මේ වගේ දෙයක්. A හෝ B A හරි B හරි එහෙම නැත්නම් A හෝ B දෙකම හෝ මේ අවස්ථා තුනදීම අපිට බල්බය දැල්ව ගන්න පුළුවන්. මේක තමයි අපි O ద్వාරය කියලා කියන්නේ. A හෝ B. හොඳයි දුවේ පුතේ අපි බලමු මේකේ කොහොමද පරිපත සංකේතය යොදාගෙන තියෙන්නේ කියන දේ. අපි මෙන්න මේ වගේ පරිපත සංකේතයක් තමයි යොදාගෙන තියෙන්නේ. මේ තියෙන පරිපත සංකේතය මේ ආකාරයට ලකුණු කරන්න ඕනේ. මේකේ ප්‍රධානයන් දෙකක් දීලා තියෙනවා. ප්‍රතිදානී සෙට් කියලා නම් කරලා තියෙනවා. මේ තියෙන්නේ මේකේ සත්‍යතා වගුව. ප්‍රධානයන් සහ ප්‍රතිදානය. ඒතර මේකේ ස්විච් දෙකම විවෘත කරලා තියෙන අවස්ථාවේදී විතරයි බල්බය දැල්වෙන්නේ නැත්තේ. අනිත් සෑම අවස්ථාවකදීම මොකද වෙන්නේ? බල්බය දැල්වෙනවා. ඒ කියන්නේ අපිට ප්‍රතිදානයක් ලබා ගන්න පුළුවන් අනෙත් සෑම අවස්ථාවකදීම. දුරබදල් පැහැදිලි ඇති. බිංදුව එක වුණත් එක වෙනවා. එක බිංදුව වුණත් එක වෙනවා. දෙකම එක වුණත් එක වෙනවා. බල්බය දැල්ව ගන්න පුළුවන්. මේක අපි බූලියානු ප්‍රකාශයක් විදිහට සටහන් කරන්නේ මෙන්න මෙහෙමයි. Z1 කියන එක සමාන වෙනවා A ධන B ට. මේ O ගේට් එක දක්වන්න තමයි ධන කියලා තියෙන්නේ. මේක ඇත්තටම අපි ඉගෙන ගත්ත එකතු කිරීම අපි සාමාන්‍යයෙන් කතා කරන එකතු කිරීමට වඩා පොඩ්ඩක් වෙනස්. මෙතන තියෙන්නේ වෙන අදහසක්. මේ ධන ලකුණෙන් කියන්නේ සහ A හෝ B. A හෝ B කියන තමයි කියන්නේ. නැත්නම් කියනවා A O B කියන එක අපි ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන්. ඒක දුවේ පුතේ අපි බලමු අපේ ඊළඟ තර්ක ద్వාරය පිළිබඳ. අපි මූලික තර්ක ద్వාරයන් තුනක් ගැන සාකච්ඡා කරනවා කියලා කිව්වනේ. මේ තියෙන්නේ අවසාන තර්ක ద్వාරයේ මූලික තර්ක ద్వාරයන් වලින්. මේකට අපි කියනවා not ద్వාරය කියලා. not තර්කමය අපවර්තකය. අපවර්තකය කියන්නේ මොකද්ද? අපි දෙන දේ නෙමෙයි ලැබෙන්නේ අපිට අනිත් පැත්ත. අපවර්තනයකට ලක් වෙලා ලැබෙන්නේ. ඒතර මේකෙත් දුවේ පුතේ මේ පරිපතයක් මම ලකුණු කරලා තියෙනවා. අපිට මේ පරිපතයෙන් තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා කොහොමද මේ ගේට් එක වැඩ කරන්නේ කියන එක. දැන් මෙතන මේ බල්බයට සමාන්තරගතව ස්විච් එකක් යොදලා තියෙනවා. මේ බල්බයට සමාන්තරගතව ස්විච් එකක් යොදලා තියෙනවා. මේ ස්විචය විවෘත වෙලා තියෙන වෙලාව මොකද්ද වෙන්නේ? ස්විචේ විවෘත වෙලා තියෙන අවස්ථාවේදී බල්බය දැල් වෙනවා. මොකද මේ හරහා ධාරාවක් ගමන් කිරීම සිදු වෙනවා. බල්බය දැල් වෙනවා. අපි ස්විචේ සංවෘත කරොත් මොකද වෙන්නේ? ස්විචේ සංවෘත කරොත් එහෙම වෙන්නේ ධාරාව බල්බය හරහා ගමන් කරන්නේ නැහැ. මොකද මේ ධාරාවට ඊට වඩා පහසුයි මෙතනින් ගමන් කරන එක. බල්බය කියලා කියන්නේ යම්කිසි ප්‍රතිරෝධයක්. ඒකේ යම්කිසි ප්‍රතිරෝධයක් තියෙනවා. අපි බලන්න ඕනේ මේ විදිහට ස්විචය සංවෘත කරාට පස්සේ ධාරාව මේ හරහා ගමන් කරනවා. ඒ කියන්නේ බල්බය දැල් වෙන්නේ නැහැ. එහෙනම් මේ ස්විච් එක ඔන් කරාම බල්බ් එක ඕෆ් වෙනවා. ස්විච් එක ඕෆ් කරාම බල්බ් එක ඔන් වෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කතා කරන එකේ ප්‍රතිවිරුද්ධ දේ තමයි මෙතනින් වෙන්නේ. ඒක තමයි දුවේ පුතේ මේ not gate එක කියලා කියන්නේ. not ద్వාරය කියලා කියන්නේ. අපි බලමු මේක කොහොමද අපි පරිපත සංකේතයකින් දක්වන්නේ කියන දේ. මෙන්න මේ වගේ පරිපත සංකේතයක් පාවිච්චි කරන්නේ ත්‍රිකෝණයක් සහ ත්‍රිකෝණ ඉස්සරහින් පොඩි වෘත්තයක් ඇඳලා තියෙනවා. ත්‍රිකෝණ ඉස්සරහින් පොඩි වෘත්තයක් ඇඳලා තියෙනවා. මේකේ පොඩි සත්‍යතා වගුවක් තියෙන්නේ. අපිට මේකේ එක ප්‍රධානයයි තියෙන්නේ. ප්‍රධාන දෙකක් දෙන්න බෑ මේකට. මේකේ තියෙන අපිට එක ප්‍රධානයයි. මේ ප්‍රධානය දුන්නට පස්සේ මෙතන බිඳුව දුන්නොත් බිඳුව මොනවා වෙනවද? එක වෙනවා. එක දුන්නොත් බිඳුව වෙනවා. ඒ කියන්නේ අපි ඔන් කරොත් ඕෆ් වෙනවා, ඕෆ් කරොත් ඔන් වෙනවා. පැත්ත මාරු වෙලා අපිට ලැබෙන්නේ. පැහැදිලිද? එතකොට මේකේ අපි බූලියානු ප්‍රකාශය අපි මේ විදියට සටහන් කරලා තියෙනවා. මේ තියෙන්නේ බූලියානු ප්‍රකාශය. ඉසෙත් සමානයි. අපි මේක කියවන්නේ කොහොමද? A බා කියලා කියවන්නේ. A බා. මේකෙන් කියවන්නේ බා කියලා. මේ උඩින් අපි ඉරි කෑල්ලක් ගහනවා. ඒ කියන්නේ අපිට ලැබෙන එක අපවර්තනයක් වෙලා ලැබෙන්නේ. ඉසෙත් සමානයි A බා කියන එක තමයි.
එතකොට මේ තියෙන්නේ අපි කතා කරේ මූලික තර්ක ద్వාර ටික. හොඳයි පුතේ අපි යමු අපි ඊළඟ රූප රාමුව වෙත. අපි ඊළඟ කතා කරන්න යනවා ද්විතීක තර්ක ద్వාර. ද්විතීක තර්ක ద్వාර කියලා කියන්නේ අපි කලින් සාකච්ඡා කරපු මූලික තර්ක ద్వාර කිහිපයක් සංයෝජනය කරලා මූලික තර්ක ద్వාර කිහිපයක් එකතු කරලා ලබා ගන්න එකට තමයි අපි කියන්නේ ද්විතීක තර්ක ద్వාරයක් කියලා. අපි බලමු එහෙනම් මොනවාද අපිට ඉගෙන ගන්න තියෙන ද්විතීක තර්ක ద్వාර කියන එක. අපේ පළවෙනි එක විදිහට අපිට තියෙනවා NOR ద్వාරය. NOR NOR ద్వාරය. ඒක අපි නම් කරලා තියෙනවා not O කියන එක O නෙමෙයි. O වල අපවර්තකය. මේක හැදිලා තියෙන්නේ කොහොමද? මේ තියෙන්නේ O ద్వාරය. O ద్వාරයේ ඉස්සරහට දාලා තියෙනවා not එකක්. O එක ඉස්සරහ not එකක් දාලා දෙනවා. එතකොට O එකෙන් අපිට ලැබෙන්නේ මොකද්ද? A ධන B. A O B කියන එක තමයි අපිට ලැබෙන බූලියානු ප්‍රකාශය. මේක not උනාට පස්සේ මොකද්ද වෙන්නේ? මේකෙන් ලැබෙන එක අපිට අපවර්තනය වෙලා මේ බා එකක් දාලා තියෙනවා. A O B වල බා කියන එක තමයි අපිට ලැබෙන්නේ. ඒ කියන්නේ අපවර්තනයක් වෙලා. අපි ඉස්සෙල්ලා අපි කතා කරා O ගේට් එකේ මොනවාද අපිට ලැබෙන්නේ? O ගේට් එකේදී අපිට ලැබෙන්නේ අවස්ථා තුනකදී එක ලැබෙනවානේ දුවල පුතාලට මතකනේ. ඒ කියන්නේ අපි ප්‍රදානය දෙනකොට A සහ B දෙකම එක වුණත් එක ලැබෙනවා. A හෝ B දෙකෙන් එකක් එක වුණත් එක ලැබෙනවා. එතකොට මේක අපවර්තනය වුණාම අපිට ලැබෙන්නේ ඒකේ මොනවාද? ඒකේ අනිත් පැත්ත ලැබෙන්නේ. ඒ කියන්නේ දෙකම බිඳුව වෙන අවස්ථාවේදී එක ලැබෙනවා. දෙකෙන් එකක් හෝ හරි දෙකම හරි එක වෙන අවස්ථාවේදී අපිට බිඳුව ලැබෙනවා. කලින් අවස්ථාවේදී අපිට එක ලැබෙනවා. දෙකම බිඳුව වෙන අවස්ථාවේදී අපිට එක ලැබෙනවා. අපි බලමු මේක කොහොමද සත්‍යතා වගුව දක්වලා තියෙන්නේ කියන එක. මේ තියෙන්නේ සත්‍යතා වගුව. අපි අර ඉස්සෙල්ලා O වලට ලියපු සත්‍යතා වගුවම අනිත් පැත්තට දාලා තියෙන්නේ. ඒකේ එක වෙච්ච තැන් ටික මොනවා වෙලා තියෙනවද? බිඳුව වෙලා තියෙනවා. බිඳුව වෙච්ච තැන් ටික එක වෙලා තියෙනවා. බිඳුව වෙච්ච එක ස්ථානය මේකෙන් දෙකම බිඳුව වෙන වෙලාවේදී එක වෙලා තියෙනවා. ඕක තමයි සත්‍යතා වගුව වෙන්නේ. මේකට අපි අලුත් සංකේතයකුත් පාවිච්චි කරනවා. මේ තියෙන්නේ සාමාන්‍ය අපි O වලට පාවිච්චි කරන සංකේතය. ඒ සංකේතයේ ඉස්සරහට අර not එකේ සංකේතය ඉස්සරහා තිබ්බනේ පොඩි වෘත්තයක්. ඒ වෘත්තය ගලවලා මෙතනින් තියලා තියෙනවා. not එකේ තිබ්බ වෘත්තය මෙතනින් තියෙනවා. එච්චරයි සංකේත වෙනස් වෙලා තියෙන්නේ. මේක තමයි අපේ පරිපත සංකේතය වෙන්නේ. අප පරිපතය නිර්මාණය කරන මේ සංකේතය තමයි භාවිතා කරන්න ඕනේ. එතකොට මේකේ බූලියානු ප්‍රකාශය අපිට සඳහන් කරන්න පුළුවන් මේ විදිහට z සමානයි AOB වල බා කියන එක. එතකොට AOB වල අපවර්තනයක් අපිට ලැබෙන්නේ. හොඳයි දුවේ පුතේ. අපි බලමු අපේ ඊළඟ තර්ක ద్వාරය මොකක්ද කියන එක. අපේ ඊළඟ තර්ක ద్వාරය වෙන්නේ NAND ద్వාරය. NAND ගේට් එක. මේක අපි කියනවා not and කියලා. and නෙමෙයි. and වල අපවර්තනය ලැබෙන්නේ. මේක අපිට ඉස්සෙල්ලා ආකාරයට කොහොමද හැදිලා තියෙන්නේ කියන එක පෙන්වන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ and ගේට් එක. and ගේට් එක ඉස්සරහට not ගේට් එකක් දාලා තියෙනවා. එතකොට and ගේට් එකේ මොකද්ද වෙන්නේ? A සහ B කියන දෙකම A සහ B කියන දෙකම එක වුණොත් විතරයි අපිට ප්‍රතිදානයක් ලැබෙන්නේ. පැහැදිලිනේ? එතකොට මේක වෙන්නේ ඒකේ අනිත් පැත්ත. A සහ B කියන දෙකම එක වෙන අවස්ථාවේදී ප්‍රතිදානයක් ලැබෙන්නේ නැහැ. ප්‍රතිදානයේ බිඳුවයි. අනිත් සෑම අවස්ථාවකදීම අපිට ප්‍රතිදානයක් ලැබෙනවා. කලින් කතා කරපු එක අනිත් පැත්ත. මේක හරිය ලේසියෙන් මතක තියාගන්න නේද දුවේ පුතේ. ප්‍රධාන තර්ක ద్వාර තුන අපිට මතක නම් මූලික තර්ක ద్వාර තුන මතක නම් අපිට මේව ටික හරි සරලව මතක තියාගැනීමේ හැකියාව තියෙනවා. අපි බලමු දුවේ පුතේ මේක කොහොමද අපි බූලියානු ප්‍රකාශනයක් විදිහට දක්වන්නේ සහ පරිපත සංකේතය මොකක්ද කියන එක. මේ තියෙන්නේ පරිපත සංකේතය and එකේ තියෙන කොටස සහ not එකේ තියෙන මේ වෘත්තාකාර කොටස එකතු කරලා තමයි පරිපත සංකේතය දාලා තියෙන්නේ. එතකොට දුවේ පුතේ මේකේ අපි බූලියානු ප්‍රකාශනය ලිව්වොත් z කියන එක සමාන වෙනවා මොකටද? A and B. A and B වල බා කියන එකට. A and B වල බා. A.B වල බා කියන එකට සමාන වෙනවා. බලන්න දුවේ පුතේ මෙතන සත්‍යතාවකෙ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මේ අවස්ථාව AND ගේට් එකේ එක උනේ මේ අවස්ථාව විතරයි. AND ගේට් එකේ එක උනේ. දැන් NAND ගේට් එකේ මොකද වෙලා තියෙන්නේ? NAND ගේට් එකේදී අනිත් සෑම අවස්ථාවකම අපිට එක ලැබිලා මේ අවස්ථාවේදී විතරක් බිඳුව ලැබිලා තියෙනවා. ඕක තමයි NAND ගේට් එකේ තියෙන විශේෂත්වය වෙන්නේ. අපිට බිඳුව වුණාමත් එක ලැබිලා තියෙනවා. හොඳයි දුවේ පුතේ. අපි යමු අපේ ඊළඟ තර්ක ద్వාරය වෙත. ඊළඟ තර්ක ద్వාරයේ XOR කියන එක.
අපි මේකට කියනවා exclusive O කියලා. exclusive O. XO කියන එක exclusive කියන තමයි කෙටි කරලා X අකුරක් දාලා තියෙන XO කියන එක. සමහරක් වෙලාවට මේක ඉස්සරහට E අකුරක් දාලා තියෙන අවස්ථා තියෙනවා. EXOR කියලා තියෙන අවස්ථා තියෙනවා. මේ XOR ద్వාරයේ වෙන්නේ මොකද්ද? අපි අර කලින් කතා කරපු O ద్వාරයේම පොඩි වෙනසක් කරලා තමයි මේකේ තියෙන්නේ. O ద్వාරේ දුවල පුතාලා මතක නම් ඒකේ අපිට එක ආපු අවස්ථා තුනක් තිබ්බා. ඒ කියන්නේ දෙකෙන් එකක් හරි එක වෙනකොට එක ආවා. එහෙම නැත්නම් දෙකම එක වෙනකොට එක ආවා. දැන් මේකෙදී XO ద్వාරයේ අපිට එක ලැබෙන්නේ වෙනස් තත්වයන් වලදී පමණයි. ඒ කියන්නේ A හා B එකිනෙකට වෙනස් ප්‍රදානයන් ලබා දෙනකොට තමයි අපිට මේකේ ප්‍රතිදානයේ විදියට එක කියන එක ලැබිලා තියෙන්නේ. මේ දෙක සමාන වෙන අවස්ථාව බලන්න. A හා B සමාන වෙනවා මෙතනදී බිඳුවයි. මෙතනත් A හා B සමානයි. මෙතෙන්දි මොකද ආදිනේ? මෙතෙන්දි බිඳුවයි. ඒ කියන්නේ ප්‍රදානයන් දෙක එකම જાතිය නම් බිඳුවයි, ප්‍රදානයන් දෙක වෙනස් නම් එකයි. ඕක තමයි මේ XOR ගේට් එකේ තියෙන විශේෂත්වය වෙන්නේ. මේකේ අපි බූලියානු ප්‍රකාශය ලියනකොට මෙතන O විදියටම ලියලා මෙතන අපි පොඩි වෘත්තයක් අඳිනවා ධන ලකුණ වටේට. මේක තමයි අපි බූලියානු ප්‍රකාශනයේ විදියට ලියන ක්‍රමය වෙන්නේ. මෙන්න මේක. මේ තියෙන්නේ මෙතන අපි සාමාන්‍ය විදියට O ගේට් එකේ තියෙන්නේ A ධන B කියන එකනේ. A OB කියන එකනේ. ඒක වටේට මෙහෙම වෘත්තයක් ලකුණු කරලා තියෙනවා. ඕක තමයි ලියන සංකේතය වෙන්නේ. හොඳයි දුවේ පුතා බලමු අපේ අවසාන ద్వාරය වන XNOR ద్వාරය වෙත. XNOR ద్వාරය. XNOR ద్వාරය කියලා කියන්නේ XOR ద్వාරයේ not එක. XOR ద్వාරය අපවර්තකයට තමයි අපි XNOR කියලා කියන්නේ. මේ තියෙන්නේ XOR ගේට් එකේ සංකේතය. ඒක ඉස්සරහට not ගේට් එකේ බිඳුව දාලා තියෙනවා. ඒක දැම්මම අපිට ලැබෙන්නේ A ධන B වල බා කියන එක ලැබෙන්නේ බූලියානු ප්‍රකාශනයේ විදිහට. මේකේ y කියලා අරන් තියෙන්නේ A ධන B වල බා කියන එක තමයි අපිට ලැබිලා තියෙන්නේ. එතකොට මේකේ අපි බැලුවොත් එහෙම සත්‍යතා වගුව මේකේ සත්‍යතා වගුවේ බලන්න එක වෙලා තියෙන මොන අවස්ථා දෙකේදීද? එක වෙලා තියෙන අවස්ථා දෙකක් තියෙනවා අපිට. එක වෙලා තියෙන මොන අවස්ථා දෙකේදීද? එක වෙලා තියෙන්නේ ප්‍රදානයන් දෙකම සමාන වෙනකොට. ප්‍රදානයන් දෙකම සමාන වෙනකොට ප්‍රතිදානය එකයි. ප්‍රදානයන් දෙක අසමාන වෙනකොට ප්‍රතිදානය බිඳුවයි. දැන් කලින් අපි කතා කරපු XOR ගේට් එකේ මොකද උනේ? ප්‍රදානයන් අසමාන නම් එකව සමාන නම් බිඳුව වුණා. මේකේ අනිත් පැත්ත. ප්‍රදානයන් සමාන නම් එකයි, ප්‍රදානයන් අසමාන නම් බිඳුවයි. ඒක තමයි දුවේ පුතේ මෙන්න මේ XOR ගේට් එක කියලා කියන්නේ. හොඳයි දුවේ පුතේ අපි දැන් අපි අද කතා කරා මෙන්න මේ ප්‍රධාන තාර්කක ద్వාර පිළිබඳව. අපි තව දුරටත් ඉගෙන ගමු මේවා යොදලා තව මොනවාද නිපදවලා තියෙන දේවල් කියලා. ඊළඟට දුවේ පුතේ මම මෙතන අරන් තියනවා සංයෝජනය කරපු තර්ක පරිපතයක්. මේ තර්ක පරිපතය අපි පොඩ්ඩක් බලමු විසඳලා අපිට මොකද්ද ලැබෙන සත්‍යතා වගුව කියන එක. අපි සත්‍යතා වගුව ගොඩනගලා බලමු මේ පරිපතේට. මෙතන දුවල පුතාලා දැක් ගන්න පුළුවන් AND ගේට් දෙකක් තියෙනවා, NOT ගේට් එකක් තියෙනවා, OR ගේට් එකක් තියෙනවා. එතකොට ප්‍රධාන තර්ක ద్వාර තුනක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මෙතන A සහ B කියලා ප්‍රධානයන් දෙකක් දීලා තියෙනවා. A සහ B කියලා ප්‍රධානයන් දෙකක් දීලා තියෙනවා. මම මෙතන දාගන්නම් මේක A, මේක B, මෙතනත් A, B අග්‍රය කියලා දාගන්නකො අග්‍ර ටික. මෙතන මම අග්‍රයට තව අකුරක් දාගන්නම් මේක C අග්‍රය, මේක D අග්‍රය කියලා දාගන්නම්. කෙලවරේ අපිට Z අග්‍රය කියන එක දීලා තියෙනවා. මම මෙතන සත්‍යතා වගුවක් ඇඳ ගන්නම් මෙහෙම A, B, C, D සහ Z වශයෙන්. අපි බලමු මේකට අගයන් ටික ඇතුළත් කරලා අපිට මොන වගේ අගයක්ද අවසානයේදී ප්‍රතිදානයේදී ලැබෙන්නේ කියලා. අපි මේක ලියා ගන්න ක්‍රමයක් තියෙනවා. අපි ලියන මුලින්ම ලියනවා බිංදු දෙකක්. ප්‍රදානයන් දෙක නම් බිංදු 2යි 1 2යි. මේ පැත්ත ලියන්නේ බිංදුවයි 1යි බිංදුවයි 1යි කියලා ලියන්නේ. දැන් මෙතන ප්‍රදානයන් දෙකක් තියෙන නිසා මම ওই විදිහට ඔක ලියාගත්තා. ඊට පස්සේ අපි බලමු මේ අගයන් වලදී මොකද්ද වෙන්නේ කියන දේ. මෙතනින් A බිංදුව සහ B බිංදුව වෙනකොට A බිංදුව වෙනවා කියන්නේ මෙතනින් බිංදුව ආවහම not ගේට් එක ගන්න බිංදුව 1 වෙනවා. එතකොට මෙතනට එනවා 1ක්.
ඊට පස්සේ B වලින් එන්නේ බිඳුව. මෙතනින් එනවා බිඳුව. එහෙනම් මෙතන 1යි මෙතන බිඳුවයි ආවට AND එකේ වැඩක් නැහැ. AND එකේ අපිට ලැබෙන්නේ C ප්‍රධානයේ විදියට බිඳුවමයි අපිට ලැබෙන්නේ. මොකද AND එකේ දෙකම එක වෙන්න ඕනේ අපිට අවුට්පුට් එක එකක් වෙන්න නම්. ඊට පස්සේ බලමු අපි D වලට මොකක්ද දෙන්නේ කියන එක. අපි දැන් ගත්තේ A බිඳුවයි. මේ පැත්තෙන් බිඳුවක් එනවා. B වලින් බිඳුවක් ආවම බිඳුව එක වෙලා ලැබෙනවා. එතන මෙතන බිඳුවයි මෙතන එකයි. D වලට අපිට ලැබෙන්නේ මොකක්ද එහෙනම්? ආයෙත් බිඳුවම තමයි ලැබෙන්නේ. එහෙනම් මෙතන අපි දාගමු Z වල මොකක්ද දෙන්නේ කියන එක. මෙතන තියෙන O ගේට් එකක්. O ගේට් එකක් කියලා කියන්නේ දෙකෙන් එකක් හෝ දෙකම හරි එක වෙනකොට විතරක් අපිට එකක් වෙන්න දෙයක් නේද? එහෙනම් මෙතන මේ ප්‍රධානයන් දෙකම බිඳුව නිසා මෙතනත් ලැබෙන්නේ අපිට බිඳුවක්ම තමයි. ඊළඟට අපි බලමු බිඳුව එක අවස්ථාව. A වලට බිඳුව සහ B වලට එක වෙන අවස්ථාව. A වලට බිඳුව දැම්මම මේ බිඳුව මොකද වෙන්නේ? නොට් එක හරහා යනකොට එක වෙනවා. මෙතනින් එන්නේ එකක්. ඊට පස්සේ B වලින් එන්නේ කොහොමත් එකක්. මෙතනිනුත් එකක් එනවා මෙතනිනුත් එකක් එනවා කියන්නේ නම් මෙතන අවුට්පුට් එකත් මොකද වෙන්නේ? එකක් වෙනවා. නම් C වල අපිට එකක් ලැබෙනවා. ඊට පස්සේ අපි D වල මොකක්ද එන්නේ කියලා බලමු. මෙතනින් එන්නේ බිඳුවයි මේ බිඳුව මෙහෙම මෙතනට එනවා. මෙතනින් බිඳුව එනවනම් දුවේ පුතේ මේ පැත්ත කතා කරලා තේරුමකුත් නැහැ. මොකද AND වල එකක් හරි බිඳුව නම් මෙතන අවුට්පුට් එක කොහොමද මොකද වෙන්නේ? අවුට්පුට් එක බිඳුවක් වෙනවා. එහෙනම් මෙතන අවුට්පුට් එක බිඳුවක් වෙලා තියෙනවා. එහෙනම් මෙතන O ගේට් එකේ බැලුවොත් අපි මෙතනින් එනවා එකක් මෙතනින් එනවා බිඳුවක්. එකයි බිඳුවයි ආවහම මෙතන අවුට්පුට් එක නම් එකක් වෙනවා. ඔන්න ඔය විදිහට එනවා. හොඳයි අපි බලමු ඊළඟට මෙන්න මේ අවස්ථාව. එක සහ බිඳුව කියන අවස්ථාව අපි ඊළඟට බලමු. එක සහ බිඳුව. A වලට එකක් එනකොට මෙතනින් එක බිඳුව වෙලා මෙතන බිඳුවක් වෙනවා. B වලින් එන්නේ බිඳුවයි 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 මෙතන C වල බිඳුවම තමයි. D වල බලමු මොකක්ද වෙන්නේ කියලා. A වලින් එනවා එකක්. A එක මෙතනට සම්බන්ධ වෙනවා. B වලින් එනවා මොකද්ද බිඳුවක්. B වලින් එන බිඳුව මෙතන not gate එක හරහා යනකොට එකක් බවට පත් වෙනවා. එහෙනම් A වලින් එකයි B වලින් එකයි ආවා කියන D වලටත් එන්නේ එකක් විදියට එනවා අපිට. එහෙනම් මෙතන O gate එකේ C වල බිඳුව සහ D වල එක આવොත් output එක අපිට නැවතත් එකක් ලැබෙනවා. ඊළඟට අපිට තියෙනවා දෙකම එක වෙන අවස්ථාව. A එක වුණොත් එහෙම මෙතන not gate එක හරහා එනකොට ඒක බිඳුව වෙනවා. මෙතනින් B වලින් එක එනවා. මෙතන බිඳුවයි මෙතන එකයි ආව කියන්නේ මෙතන නැවතත් බිඳුවයි ලැබෙන්නේ අපිට. ඊට පස්සේ D වල බැලුවොත් එහෙම මේක එක આવොත් එහෙම එක එලින්ම ලැබෙනවා AND gate එකට. B වලින් එන එක මෙතන not gate එක හරහා යනකොට මොකද වෙන්නේ? බිඳුව බවට පත් වෙනවා. බිඳුව බවට පත් වෙලා මෙතනට ලැබෙනවා. ලැබුණා මෙතන එකයි බිඳුවයි කියන්නේ මෙතන බිඳුවයි. එහෙනම් මේකේ C සහ D දෙකම බිඳුවයි කියන්නේ මෙතන output එකත් බිඳුවයි. ඔන්න ඔය වගේ සත්‍යතාවගුවක් අපිට ලැබිලා තියෙනවා. එහෙනම් දුවේ පුතේ මේ තියෙන අපි කලින් කතා කරපු ගේට් එකක් තමයි මෙතන ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ ඉන්පුට් දෙකම අසමාන වෙනකොට ප්‍රධානයන් දෙකම අසමාන වෙනකොට ප්‍රතිධානය එකක් ලැබිලා තියෙනවා. මම හිතනවා දුවල පුතාලට අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා කොහොමද අපි සත්‍යතාවගුවක් ගොඩ නගා ගන්න කියන එක අපි බලමු. ඊළඟට අපි කොහොමද මේ සංඛ්‍යාංග නැත්තම් මෙන්න මේ තර්ක ద్వාර ඉදිරියටත් පාවිච්චි කරලා තියෙන්නේ කියන එක. අපි යමු අපේ ඊළඟ රූප රාමුව වෙත. අපි ඊළඟ කතා කරනවා දුවේ පුතේ අනුක්‍රමික තර්ක පරිපත. අනුක්‍රමික තර්ක පරිපත කියලා කියන්නේ අපි දැන් දන්න සාමාන්‍ය පරිපතවල මතකයක් තියාගන්න විදිහක් නැහැ. අපි කලින් කතා කරපු එකේ මතකයක් තියාගන්න විදිහක් නැහැ. අපි කලින් කතා කරපු තර්ක ద్వාරවල. දැන් එතකොට මෙන්න මේ තර්ක ద్వාර යොදාගෙන අපි හදලා තියෙනවා පිළිපොළ කියලා එකක්. පිළිපොළ අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා ෆ්ලිප් ෆ්ලොප් කියලා. ෆ්ලිප් ෆ්ලොප්. මෙන්න මේ පිළිපොළ වල තියෙන විශේෂත්වයක් තමයි අපිට හැකියාවක් තියෙනවා මතක තබා ගැනීම. අපිට මතක තබා ගැනීමේ හැකියාවක් තියෙනවා පිළිපොළ පාවිච්චි කරලා. අපි බලමු මේ පිළිපොළක් කොහොමද භාවිතා වෙලා තියෙන්නේ කියන එක. මේකත් නිෂ්පාදනය කරලා තියෙන්නේ තර්ක ద్వාර පාවිච්චි කරලම තමයි. අපි බලමු දුවේ පුතේ මේ රූපරාමයේ දුවල පුතාලට දැක ගන්න පුළුවන් කොහොමද පිළිපොළක තැනුම් මේකකේ නැත්නම් පිළිපොළ නිර්මාණය වෙලා තියෙන්නේ කියන එක. එතකොට මේකේ NAND ගේට් දෙකක් පාවිච්චි කරලා එක පිළිපොළ වර්ගයක් නිෂ්පාදනය කරලා තියෙන. ඒකට අපි කියනවා NAND ලැච් එකක් කියලා. ඊළඟට NO ගේට් එකක් පාවිච්චි කරලා තව පිළිපොළ නිර්මාණය කරලා තියෙන. ඒකට අපි කියනවා NO ලැච් එකක් කියලා. දැන් බලන්න දුවේ පුතේ මේකේ මොකද්ද කරලා තියෙන්නේ කියන වැඩේ. මේකේ බලන්න මේකේ ප්‍රතිදානය නැවත ලබා දීලා දින අනිත් එකේ ප්‍රදානය වෙත. එතකොට මේකේ යම්කිසි ප්‍රතිදානයක් දුන්නොත් ඒක අනුව තමයි මේක ක්‍රියා කරන්නේ.
මේකෙන් යම් කිසි ප්‍රතිදානයක් දුන්නොත් ඒ ප්‍රතිදානය අනුව තමයි මේක ක්‍රියා කරන්නේ. ඒක නිසා මේකෙන් අපිට ලැබිලා තියෙනවා මතක තබා ගැනීමේ හැකියාවක්. මේකට අපි විශේෂ නමක් කියනවා SR පිළිපොළ කියලා. set reset flip flop කියන එක. set reset SR පිළිපොළ කියන දේ. මේකෙත් ඒ විදිහට තමයි අපිට සම්බන්ධ කරලා තියෙන්නේ. මේ ආකාරයට මෙහෙන් ලබා දුන්නාට පස්සේ මෙතන ප්‍රතිදානය මේකට ලබා දීලා තියෙනවා. මේකේ ප්‍රතිදානය මේකට ලබා දීලා තියෙනවා. ඔන්න ඔය වගේ පරිපත්‍යක් අපි නිර්මාණය කරගත්තොත් අපිට හැකියාව තියෙනවා අපි යම් ලබා දෙන යම් කිසි සංඥාවක් මතක තබා ගන්න. ඊළඟ දුවේ පුතේ මේ පිළිපොළ වර්ග අපි තවදුරටත් කීපයක් කතා කරලා බලමු මොනවාද තව ඉස්සරහට අපිට ඉගෙන ගන්න තියෙන පිළිපොළ වර්ග කියන එක. ඊළඟට දුවේ පුතේ අපි ඊළඟට තියෙන පිළිපොළ වර්ග ඉගෙන ගන්න කලින් අපි බලමු මේකේ මොකද්ද මේ සත්‍යතාව වගුව කියන එක. මේකේ සත්‍යතාව වගුවේ විශේෂත්වයක් තියෙනවා. මේ සත්‍යතාව වගු දෙක ලබා ගන්න අපි මීට වඩා වෙනස් සත්‍යතාව වගුවක් ලියලා ඒකේ අනවශ්‍ය ටික ඉවත් කළා තමයි මේ සත්‍යතාව වගුවක් ලබාගෙන තියෙන්නේ. මේකේ බලන්න නැන් සඳහා නැන් ලැච් එක සඳහා මෙන්න මෙහෙමයි. බිඳුව බිඳුව වෙනකොට අපි ඒක නොතකා හරිනවා. බිඳුව බිඳුව වෙනකොට වෙන අවස්ථාව තමයි නොතකා හරින හේතුව Q සහ Q බා කියන ප්‍රතිදානයන් එකිනෙකට සමාන වෙනවා. ඒක නිසා අපි මේ අවස්ථාව නොතකා හරිනවා. ඊළඟට මෙතන පෙර තත්ත්වය කියලා දාලා තියෙනවානේ. මේ පෙර තත්ත්වය කියලා දාලා තියෙන්නේ මොකද්ද? මෙතන ලැබිච්ච සිග්නල් එකම තමයි නැවතත් මෙතනින් ලැබෙන්නේ. මෙන්න මේකට අපි කියනවා මතක තබා ගැනීම කියලා. ඒ කියන්නේ මේ ලැබිච්ච සිග්නල් එකම එක වෙන අවස්ථාවේදීත් අපිට ලැබෙනවා ඒ සිග්නල්. ඒ කියන්නේ මෙතන තිබ්බ එකේ මතකයක් තමයි මෙතන ලැබෙන්නේ. ඕකට අපි කියනවා මතක තබා ගැනීමේ අවස්ථාව කියලා. ඒ වගේම තමයි නෝ ලැච් එකේ. නෝ ලැච් එකේ බිඳුව තමයි පෙර තත්ත්වය වෙලා තියෙන්නේ. ඒකයි මේ දෙකේ ප්‍රධාන වෙනස. එක වෙන එක මොකද වෙලා තියෙන්නේ? එක නොතකාරණ. ඒ කියන්නේ සෙට් එකට එක සහ රීසෙට් එකට අපි එක දෙන අවස්ථාවේදී Q සහ Q බා කියන ප්‍රතිදානයන් දෙක සමාන වෙලා තියෙනවා. ඒක නිසා අපි ඒක නොතකා හැරලා තියෙනවා. ඊළඟට බිඳුව දෙන අවස්ථාවේ මෙන්න මේ පෙර තත්ත්වය. මේ බිඳුව එක කියන තත්ත්වය මෙතනත් ලැබිලා තියෙනවා. පෙර තත්ත්වයක් මේකට කියනවා මතක තබා ගැනීමේ අවස්ථාව කියලා. ඕක තමයි දුවේ පුතේ SR පිළිපොලක සත්‍යතාව වගුවක් වෙන්නේ කොහොමද මතක තබා ගන්න කියන දේ. අපි ඊළඟට යමු ගටිකා සහිත පිළිපොළ. ගටිකා සහිත පිළිපොළ. මේකට කියනවා අපි ක්ලොක් ෆ්ලිප් ෆ්ලොප් එකක් කියලා. ඒ කියන්නේ මේකේ විශේෂත්වයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් SR පිළිපොළක නම් අපිට යමක් මතක තියාගන්න දුන්නාම අපි ප්‍රදානය ලබා දුන්න සැනින්ම අපිට අනිත් පැත්තට ප්‍රතිදානය ලැබෙනවා. ප්‍රදානය ලබා දුන්න ගමම්ම අපිට අනිත් පැත්තට ප්‍රතිදානය ලැබෙනවා. හැබැයි මේ ගටිකා සහිත පිළිපොළක අපිට අවශ්‍ය වෙලාවේදී විතරක් ප්‍රතිදානයක් ලබා ගන්න පුළුවන්. කියන්නේ අපිට ඕන වෙලාවට විතරක් ප්‍රතිදානයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක තමයි මේ ගටිකා සහිත පිළිපොළේ වැදගත්කම වෙන්නේ. අපිට අවශ්‍ය අවස්ථාවකදී පමණක් අවශ්‍ය අවස්ථාවවලදී පමණක් අපිට ප්‍රතිදානයක් ලබා ගන්න පුළුවන්. අපි බලමු මේක කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ කියන එක. මේක නිර්මාණය කරලා තියෙන්නේ මෙතන අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත නැන් ලැච් එක සහ නෝ ලැච් එක. මේ දෙකට තව කොටසක් එකතු කරලා තියෙනවා. මෙතනින් තව මෙන්න මේ වගේ කොටසක් එකතු වෙලා තියෙනවා. මේ තියෙන්නේ ගටිකා ස්පන්දය. CK කියලා දාලා තියෙන්නේ මේ. මේකට අපි කියනවා ගටිකා ස්පන්දයක් කියලා. එතකොට මේකේ සිග්නල් එක අපි දීලා තියෙද්දී අපි මේ ගටිකා ස්පන්දයට මෙතනින් සිග්නල් එකක් දුන්නොත් තමයි අපිට මේ පැත්තෙන් ප්‍රතිදානයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. අපි මේ ගටිකාවට සංඥාව ලබා දුන්නොත් විතරයි මේ පැත්ත අපිට ප්‍රතිදානයක් ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. හොඳයි දුවේ පුතේ, ඕක තමයි අපි කියන්නේ ගටිකා සහිත ස්පන්දයක් කියලා. හොඳයි දුවේ පුතේ, අපි ඊළඟට යමු මේකේ සත්‍යතාව වගුව මොන වගේද කියලා බලන්න. මේ සත්‍යතාව වගුවේ ටිකක් ලොකු සත්‍යතාව වගුවක් දැක ගන්න පුළුවන්. මේකේ මම විශේෂ ස්ථාන දෙකක් තියෙනවා. ඒ ස්ථාන කියන්න. මේ පෙර තත්වය කියලා කියන්නේ ඔක්කොම මතක තබා ගැනීමේ අවස්ථා. මෙන්න මේ අවස්ථාව බලන්නකෝ. මේ තියෙන ගටිකා ස්පන්දය එක වෙන අවස්ථාවේදී තමයි අපිට ප්‍රතිදානයක් ලැබෙන්නේ. මේ තියෙන නැන් දෙකක් සඳහා. නෝර එකක් සඳහා මොකද වෙලා තියෙන්නේ? නෝර එකක් සඳහා ප්‍රතිදානයක් ලැබෙන්නේ ගටිකා ස්පන්දේ බිඳුව වෙච්ච අවස්ථාවට. එහෙනම් අපිට ඒක මේ විදිහට දක්වන්න පුළුවන් අපිට නැන් ద్వාරය භාවිතා කළ විට ප්‍රතිදානයක් ලබා ගත හැකි ගටිකා ස්පන්දයේ ඉහළ අවස්ථාවේදී පමණයි. ඉහළ තත්ත්වයේ පවතින විට. හැබැයි අපි නෝ ద్వාරයක් භාවිතා කළ විට ප්‍රතිදානය අපිට ලබා ගන්න පුළුවන් ගටිකා ස්පන්දයේ පහළ තර්ක තත්ත්වයේ තියෙනකොට. ඔන්න ඕක තමයි දුවේ පුතේ මෙන්න මේ ගටිකා ස්පන්දවල තියෙන විශේෂතාව වෙන්නේ.
අපි ඊළඟට යමු අපි ඊළඟ පිළිපොළ වර්ගය වෙන data වර්ගයේ පිළිපොළ වෙත. අපි කියනවා D type flip flop එකක් කියලා. data වර්ගයේ පිළිපොළ. මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ සාමාන්‍ය ප්‍රධානයන් වලට අමතරව තවත් ප්‍රධානයන් දෙකක් දීලා තියෙනවා. ඒ ප්‍රධානයන් දෙක අර අපි කලින් කතා කරපු සාමාන්‍ය ප්‍රධානයන්ගෙන් ස්වාධීනව තමයි දීලා තියෙන්නේ. ස්වාධීනව ප්‍රධානයන් දෙකක් දීලා තියෙනවා. ඒ ප්‍රධානයන් දෙක තමයි මෙන්න මේ preset සහ clear කියන එක. clear සහ preset කියන එක තමයි මෙන්න මේ ප්‍රධානයන් දෙක වෙන්නේ. එතකොට මේ ප්‍රධානයන් දෙක වෙන දුවල පුතාලා අහලාදී preset කරනවා කියන්නේ නැවත අපි මේක තිබුණු තත්ත්වයට පත් කර ගන්නවා. clear කරා කියන්නේ ඒක අපි ඔක්කොම සම්පූර්ණයෙන් නැවත අලුත් කරා කියන එක. ඔන්න ඔය අදහස් දෙකෙන් තමයි මේ preset සහ clear කියන එක අපිට දීලා තියෙන්නේ. අපි බලමු මේක කොහොමද යොදාගෙන තියෙන්නේ කියන දේ. මේක අපි මෙන්න මේ වගේ රූපයකින් දැක්කුවොත් මේ තියෙන්නේ සාමාන්‍යම ප්‍රධානයේ තියෙනවා D කියන ප්‍රධානයේ තියෙනවා මේ තියෙන්නේ ගටිකා ස්පන්දයක් දීලා තියෙනවා. මෙතන අපිට Q සහ Q බා කියලා ප්‍රතිදානයන් දෙක තියෙනවා. මේ තියෙන්නේ preset අග්‍රය මේ තියෙන්නේ clear අග්‍රය. මේකේ දුවේ පුතේ මෙතන අපි බැලුවොත් එimhe මේ අපිට මෙතන එකක් ලබා ගන්නම්. preset එක බිඳුව වෙනකොට අපිට Q වලින් ප්‍රතිදානයක් ලබා ගන්න පුළුවන්. Q වලින් ප්‍රතිදානයක් ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි clear එක බිඳුව වුණොත් මොකද වෙන්නේ? clear එක බිඳුව වුණොත් එහෙම අපිට Q බා වලින් ප්‍රතිදානයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. Q බා වලින් output එකක් ලබා ගන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ මේකත් අපි පාවිච්චි වෙන එකක් ගොඩක් වෙලාවට අපිට මොකක් හරි පරිපතයක් නැවත තිබූ තත්ත්වයට පත් කරගන්න මෙන්න මේ වගේ පිළිපොළක් පාවිච්චි කරන්න වෙනවා. හොඳයි දුවේ පුතේ මෙන්න මේ පිළිපොළ වර්ග පාවිච්චි කරලා අපි නිර්මාණය කරලා තියෙන සප්ත දර්ශකය කියන එක. 7 segment කියන එක 7 segments කියන සප්ත දර්ශකය මේකේ තියෙන ඉහළට ගණනයක් පාවිච්චි කරලා තියෙන මේ පිළිපොළ වර්ගය යොදාගෙන ඉහළට ගණනයක් පාවිච්චි කරලා තියෙනවා. සප්ත දර්ශකය කියන එක දුවල පුතාලා දැකලා ඇති ඕන තරම් අපි කැල්කියුලේටර් එකක් ගත්තත් ඔරලෝසුවක් ගත්තත් නොයෙකුත් උපකරණවල තියෙන දර්ශකවල තියෙන මෙන්න මේ ආකාරයේ සප්ත දර්ශකයක්. සප්ත දර්ශකයක් තියෙනවා. ඒකෙන් අපිට පුළුවන් දශමයේ සංඛ්‍යා නිරූපණය කරන්න. බිංදුවේ සිට 9 දක්වා ඕනෑම ඉලක්කමක් අපිට නිරූපණය කිරීමේ හැකියාව තියෙනවා. ඒතකොට මේ වල තැනුම් මේකකේ වෙන්නේ මෙන්න මේ පිළිබොල තමයි. එහෙනම් දුවේ පුතේ අපිට අද විශේෂයෙන් කතා කරන්න තියෙන ඔන්න ඔය කරුණු සම්බන්ධව තමයි තර්ක ද්වාර සම්බන්ධයෙන් අපි ඊළඟට යමු අපේ පසුගිය විභාග ප්‍රශ්න කීපයක් වෙත කොහොමද අපි මේ ගැටලු වලට මුහුණ දෙන්නේ කියලා බලමු. මම අරගෙන තියෙනවා 2015 උසස් පෙළ ප්‍රශ්නය. 2015 උසස් පෙළ ප්‍රශ්නය MCQ ප්‍රශ්නයක්. අපි බලමු ප්‍රශ්නය කියවලා රූපයේ දැක්වෙන සංයෝජන තර්ක පරිපතයේ ප්‍රතිදානය සඳහා නිවැරදි සත්‍යතා වගුව කුමක්ද කියලා අහලා තියෙනවා. නිවැරදි සත්‍යතා වගුව අහලා තියෙන්නේ. අපි බලමු මේකට. මෙතනින් A ආවනම් මෙතනට එන්නේ මොකද්ද? A බා කියන එක. මෙතනින් B ආවම මෙතනින් අපිට B කියන එක ලැබෙනවා. එතකොට AND ගේට් එකක් තිබ්බොත් අපිට මෙතනින් ලැබෙනවා අපි බූලියානු ප්‍රකාශ ලියාගත්තොත් A bar dot B කියලා ලැබෙනවා බූලියානු ප්‍රකාශනය. ඊට පස්සේ මෙතනින් ආයි not එකක් කරා ගියාම A bar dot B A bar dot B වල සම්පූර්ණ බා එකක් ලැබෙනවා. මේ තියෙන බූලියානු ප්‍රකාශනය. අපිට බූලියානු ප්‍රකාශනය අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ මේක විසඳ ගන්න. අපි බලමු සත්‍යතාව වගුව මාර්ගයෙන් කොහොමද මේක විසඳන්නේ කියලා. මම දුවල පුතාලා දැන ගැනීම පිණිස මේ ලියලා පෙන්නන බූලියානු ප්‍රකාශනයක් කොහොමද ගොඩනගා ගන්න කියන දේ. අපි බලමු මේක අපි මෙතන මේ තියෙන වගුවෙම අපි මේ පැත්තෙන් ලියාගමු මෙතන ලැබෙන ප්‍රධානයන් මොනවාද කියලා. A බිඳුව සහ B බිඳුව වෙන අවස්ථාවේ. A බිඳුව වුණොත් එහෙම මෙතනින් බිඳුව මොනවා වෙනවද? not gate එක කරා ගියාම බිඳුව එක බවට පත් වෙනවා. B වල බිඳුව උනොත් මෙතනින් බිඳුවක් එනවා. මෙතන එකයි මෙතන බිඳුවයි කියන්නේ මෙතනින් එන්නේ මොකද්ද අපිට? නැවත බිඳුවක්. A බිඳුව not gate එක කරා ගියාම අපිට මෙතනින් ලැබෙනවා එකක්. මම මෙතනින් ලියා ගන්නම් Z කියන එක. ඊළඟට A බිඳුව සහ B එක. A කියන එක බිඳුව වුණාම මෙතන not gate එක කරා ගියාම මේක මොකද වෙන්නේ? එක බවට පත් වෙනවා. B වලින් නැවත එකක් එනවා. එහෙනම් දෙකම එකයි කියන්නේ AND gate එකෙන් අපිට ලැබෙන්න ඕනේ නැවත එකක්. ඒ එක නැවත not gate එකෙන් ගියාම මේකේ අපවර්තකය ලැබෙන්නේ බිඳුව වෙලා. එහෙනම් මෙතන අපිට බිඳුවක් ලැබෙනවා. ඊළඟ එක A1 සහ B බිඳුව. A1 වුණොත් එහෙම මොකද වෙන්නේ? මෙතනින් එන්නේ බිඳුවක් not gate එක කරගෙන බිඳුවක් වෙනවා. B වලින් එනවා බිඳුව. බිඳුවයි කියන්නේ මෙතන AND gate එකෙන් එන්නේ බිඳුවයි. not gate එක කරා ගියාම බිඳුව නැවත එකක් බවට පත් වෙනවා. නැවත එකක් බවට පත් වෙනවා. ඊළඟට අවසාන අවස්ථාව
A එක සහ B එක කියන අවස්ථාව. A වලින් එක දෙනවා B වලින් එක දෙනවා. A වලින් එක ආවහම එක නැවත not gate එක කරා කියලා බිඳුවක් බවට පත් වෙලා තියෙනවා. මෙතන බිඳුවයි එකයි කියන්නේ මෙතනින් ලැබෙන නැවත බිඳුවයි A බිඳුව not gate එක කරා කියලා නැවත මේක එකක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් මෙන්න මේක තමයි අපිට උත්තරේ විදිහට ලැබෙන්න ඕනේ. අපි බලමු මේකට ගැලපෙන පිළිතුරක් තියෙනවද කියලා 1.11 කියන එක. අපි බලමු මේකේ පිළිතුරු ටික 1.11. අපිට දැක ගන්න පුළුවන් මෙන්න මේ දෙවෙනි පිළිතුරේ අපිට අවශ්‍ය කරන පිළිතුර තමයි තියෙන්නේ. එහෙනම් මේකේ නිවැරදි පිළිතුර වෙන්නේ දෙවෙනි එක. අපිට ඔය ආකාරයට සත්‍යතාවගුවක් ගොඩ නගා ගන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ අපි යමු අපේ තවත් එක් විභාග ප්‍රශ්නයක් වෙත යමු. මේ තියෙන 2019 උසස් පෙළ ප්‍රශ්නය රූප වලින් දැක්වෙනුවේ තාර්කික පරිපත 4කි. මේ වගේ තාර්කික පරිපත 4ක් අපිට දීලා තියෙනවා. ඊළඟට අපි බලමු ප්‍රශ්නේ කියවලා ප්‍රශ්නේ දීලා තියෙනවා ස්විච් දෙකක් ආධාරයෙන් පාලනය වන විදුලි බුබුලක් ස්විච් දෙකම විවෘතව හෝ ස්විච් දෙකම සංවෘතව පවතින විට ස්විච් දෙකම විවෘතව තියෙනකොට හරි ඒ කියන්නේ එක ආවත් එක වෙන්න ඕනේ බිඳුව ආවත් එක වෙන්න ඕනේ. ඕකනේ නේද අපිට ලැබෙන්න ඕනේ. ස්විච් දෙකම විවෘතව හෝ ස්විච් දෙකම සංවෘතව පවතින අවස්ථාව. එහෙනම් මෙන්න මේ අවස්ථාව තියෙන මේ සඳහා භාවිතා කළ හැකි තර්ක පරිපතය සෝ පරිපතය තමයි අහන්නේ. මෙන්න මේ අවස්ථාව ගන්න ඕනේ. දෙකම එක වෙනකොට එක වෙන සහ දෙකම බිඳුව වෙනකොට බිඳුව වෙන අවස්ථාව. අපි නැවතත් යමු කලින් අපේ පරිපත සටහන වෙත. බලන්න මෙතන තියෙන්නේ මොකද්ද? මේ තියෙන මොන ගේට් එකක්ද? XNOR ගේට් එකක්. මෙතන තියෙන දුවේ පුතේ XNOR ගේට් එකක්. XNOR ගේට් එකේ මොකද්ද වෙන්නේ? ප්‍රධානයන් දෙක සමාන වෙන අවස්ථාවේදී ප්‍රතිදානය එක වෙලා තියෙනවා. දැන් අපිට වෙන්නත් ඕනේ ඒකනේ. අපිට ලැබෙන්නත් ඕනේ මොකද්ද? දෙකම එක වෙනකොට එක වෙන්නත් ඕනේ. දෙකම බිඳුව වෙනකොට එක වෙන්නත් ඕනේ. ස්විච් දෙකම විවෘත වුණාම එක වෙන්නත් ඕනේ. ස්විච් දෙකම බිඳුව වුණාම එක වෙන්නත් ඕනේ. එහෙනම් අපිට මේක ගන්න පුළුවන් නේද නිවැරදි පිළිතුරක් විදිහට? කෙලින්ම තනිකරම දීලා තියෙන අපේ સિદ્ધාන්ත තමයි. මේ સિદ્ધාන්තයෙන් අපිට ගන්න පුළුවන් XNOR ගේට් එක ගන්න පුළුවන් කියන එක. ඊළඟට තියෙන AND ගේට් එකක් දීලා. AND ගේට් එක අපිට ගන්න බෑ. AND ගේට් එකේ මෙතන ප්‍රතිදානයක් ලැබෙන්නේ අපිට දෙකම එක වුණොත් විතරයි. මේ අවස්ථාවේ විතරයි ප්‍රතිදානයක් ලැබෙන්නේ. එහෙනම් අපිට AND ගේට් එක ගන්න බෑ. ඊළඟට තියෙනවා OR ගේට් එක. OR ගේට් එකේ දෙකම එක වුණත් ප්‍රතිදානයක් ලැබෙනවා. හැබැයි දෙකම බිඳුව වුණාට ප්‍රතිදානයක් ලැබෙන්නේ නැහැ. එහෙනම් අපිට මෙන්න මේ OR ගේට් එක ගන්නත් බෑ. ඒතර මේ දෙකම අපිට එන්නේ නැහැ. අවසානයේ බලමු අපිට සංයෝජන තර්ක පරිපතයක් දීලා තියෙනවා. මේකේ අපි බලමු දෙකම එක හා දෙකම බිඳුව අවස්ථාව බලමු. මේකට එක දුන්නොත් එහෙනම් මොකද්ද වෙන්නේ? මෙතනින් බිඳුව වෙනවා. මෙතනින් y වලට එක දුන්නත් ඒකත් මොකද වෙන්නේ? මෙතනින් යනකොට බිඳුව වෙනවා. දෙකම බිඳුව වුණා මෙතනින් එන්නේ කීයද? මෙතනින් එන්නේ බිඳුවක්. දෙකම බිඳුව වුණා මෙතනින් බිඳුවක් එනවා. ඊට පස්සේ මේකේ මෙතනට දෙන්නේ එක මෙතනට එක දෙන්නේ. මෙහෙම එක එක දුන්නා මෙතනින් එනවා එකක්. එහෙනම් මේකේ මොකද වෙන්නේ? බිඳුව එක කියන්නේ O ගේට් එකෙන් අපිට නැවත එකක් ලැබෙනවා. එහෙනම් ඒක හරිය නේද දුවේ පුතේ? මෙතනත් එක දෙනවා මෙතනත් එක දෙනවා. දෙකම එක දෙන්න අවස්ථාවේ අවුට්පුට් එක අපිට එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි බලමු මේකට බිඳුව දුන්නොත් මොකද වෙන්නේ කියලා. මෙතනින් බිඳුව දෙනවා මෙතනින් බිඳුව දෙනවා. මෙතනින් බිඳුව ලබා දුන්නා මේක එක වෙනවා. මේකත් not gate එක අරගෙන එක වෙනවා. එක වෙලා අපිට මෙතනින් ලැබෙනවා එක කියන එක. මෙතනින් බිඳුව දුන්නා මේකත් බිඳුව මේකත් බිඳුව නිසා මෙතනින් ලැබෙන්නේ අපිට බිඳුව කියන එක. ඊළඟට දුවේ පුතේ මෙතන 1.0 යහම නැවතත් අපිට 1 කියන එක ලබා ගන්න පුළුවන්. එහෙනම් මේ අවස්ථාවත් තෘප්ත වෙනවා. එහෙනම් දුවේ පුතේ අපිට මෙන්න මේ දෙක තමයි ගන්න පුළුවන් මේකේ පිළිතුරු විදිහට. A සහ D කියන එක අපිට පිළිතුරු විදිහට අරගන්න පුළුවන්. නිවැරදි පිළිතුරු විදිහට අපිට මෙන්න මේ A සහ D කියන එක තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. අපිට සත්‍යතාවයෙන් තමයි මේ තේරීම කරගත්තේ. හොඳයි දුවේ පුතේ අපි අද දවසේ කතා කරේ මූලික වශයෙන්ම තර්ක ద్వාර සහ ඒ සම්බන්ධ භාවිතයන් ගැන කතා කරා. ඊට අමතරව ප්‍රතිසම සහ සංඛ්‍යාංග සංඥා කියන්නේ මොකක්ද කියන එකත් මම දුවල පුතාලට මතක් කරලා දුන්නා. අපි දුවල පුතාලට නැවතත් මේක නරඹන්න පුළුවන් channel NI YouTube නාලිකාව හරහා මම සියලු දෙනාටම ආරාධනා කරනවා මේක නැවතත් නරඹලා තව තවත් හොඳින් අවබෝධ කරගන්න කියලා. එහෙනම් දුවේ පුතේ අපි නැවතත් මෙවැනි වැඩසටහනේ හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.